ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවය හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම ආයුබෝවන් නිදුක් නිරෝගී භාවය හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ තුල සිදුවෙන අති ප්‍රබල ග්‍රහ මාරුවීම් දෙකක් සම්බන්ධව කතා කරන්නට. ඉතින් මේවා පිළිබඳව මීට කලින් අපි දිගින් දිගටම විවිධාකාරයේ තොරතුරු ඔබ වෙත අරන් අවිල්ලා තියෙනවා. විශේෂයෙන් ඔබට 2000 මේ මාසයේ තුල 2021 නොවැම්බර් මාසේ 21 වෙනිදා සහ 20 වෙනිදා ග්‍රහ මාරුවීම් දෙකක් සිද්ධ වෙනවා එකම කාලය තුල. 20 වෙනිදා ගුරු මාරුව සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම ගුරු කියන්නේ බොහෝ කාලයක් එක රාශියක ගමන් කරන ග්‍රහයෙක්. ඉතින් ධනකාරක පුත්‍රකාරක මේ ගුරු ග්‍රහතුමා මකර රාශියේ නීච භාවයෙන් මිදිලා කුම්භ රාශියට 22 අප්‍රේල් මාසේ 13 දක්වා ගමන් කරනවා කුම්භ රාශිය තුල. ඉතින් මකර රාශියේ ඉඳලා නීච භාවයෙන් ඉඳලා කුම්භ රාශියට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් කුම්භ රාශිය තුල අප්‍රේල් 13 වෙනකන් ගමන් කරනවා. ඉතින් විශාල කාලයක් ඉදිරියට බුද්ධ මේ ගුරු කුම්භ රාශිය තුල මේ ගෝචර ගමන තුල නිරත වෙන නිසා අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ ග්‍රහ මාරුව සම්බන්ධයෙන්. ඒ වගේම තමයි බුධ ග්‍රහතුමා 2021 දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා වෘශ්චික රාශිය තුල ගමන් කරනවා. කුජට හිමි වෘශ්චික රාශිය තුල. ඉතින් තුලා රාශියේ සිටින බුධ ග්‍රහතුමා වෘශ්චික රාශියට තමයි මාරු වෙන්නේ. ඒ වගේම මකර රාශියේ සිටින ගුරු ග්‍රහතුමා කුම්භ රාශියට තමයි මාරු වෙන්නේ. ඉතින් මේ ග්‍රහ මාරු වීම ගොඩක් ලග්න වලට සුබ ඵල ඇති කරනවා. ඉතින් ඔබට සමහර ලග්න වලට ඇත්තරම ඒ තරම්ම යහපත් ඵල ඇති කරන්නේ නැහැ. කොහොම වුණත් මේ යහපත් ඵලද අයහපත් ඵලද කියන එක ප්‍රතිරණය වෙන්නේ ඔබට දැනට ගත වෙන මහදසාව, අන්තර්දසාව සහ විදසාව අනුව. විශේෂයෙන් ඔබගේ කේන්දරයට අනුව මේ වෙනකොට ගත වෙන්නේ ගුරුගේ හෝ බුධගේ මහදසාවක්, අන්තර්දසාවක් හෝ විදසාවක් ඔබට ගත වෙනවා නම් මේ කියන පලාපල මේ කියන විස්තර ඔබට ඒ ආකාරයෙන්ම බොහෝ විට බලපෑමේ ඉඩකඩ පවතිනවා. නමුත් ඔබට මේ කියන දේවල් බලපෑම අඩු වෙනවා. ඔබට ගත වෙන්නේ ඔබගේ වෙනත් මහදසාවක්, අන්තර්දසාවක් හෝ ඔබගේ යෝගකාරක සුබ ග්‍රහයකට අදාළ මහදසා අන්තර්දසා ගත වෙනවා නම් මේ කියන දේවල් වල බලපෑම මධ්‍යස්ථ ලෙස හෝ සමහර විට ඊටත් වඩා අඩු ලෙස ඔබට බලපෑමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ සම්බන්ධයෙන් ඔබ අනිවාර්යයෙන්ම අවධානයෙන් යුතුව තමයි කියවන්නට ඕන, මේවා බලන්නට ඕන. ඉතින් මේට වඩා මම කරුණු කාරණා කියන්නට අදහස් කරන්නේ නැහැ. ඉතින් ඔබගේ ලග්නට අදාළව පලාපල විස්තරයේ මේස ලග්නසිට මීන රාශිය දක්වා කොයි වගේද බලපාන්නේ කියන එක නැත්නම් මේ ග්‍රහ මාරු වීම බලපාන ආකාරය සම්බන්ධයෙන් මම ඊටමත් සවිස්තරාත්මකව පැහැදිලි කරනවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්නට ඕන අපගේ YouTube LK channel එක ඔබ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ බලලා ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. ඔබට ජ්‍යොතිෂ සම්බන්ධව තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වයන් ඔබ කමෙන්ට් කරන්න. අපිට පුළුවන් හැම වෙලාවෙම අපි ඒවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට සූදානම් වෙනවා. ඉතින් ඔබ මෙතෙන් සිට බලන්න මේස රාශියේ සිට මීන රාශිය දක්වා ඔබගේ ලග්නයට මේ ගුරු මාරුව සහ බුධ මාරුව මේ ගෝචර ගමන කොයි ආකාරයේ බලපෑමක් ඇති කරයිද කියන එක. මේස ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ගුරු ග්‍රහතුමා 11 වෙනි භාවයේ අයස්ථානයට තමයි යොන්න කුම්භ රාශියට සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම බුධ ග්‍රහයා කේන්දරයේ 8 වෙනි භාවයට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් මේ ග්‍රහ මාරු වීම දෙකම සිද්ධ වෙන්නේ එකම කාල සීමාවේ. මේ ග්‍රහ මාරු වීම දෙකම ඊටමත් සුබ ඵල දෙනවා මේස ලග්නයෙන් උපන් ඔබට. ඉතින් මොනවටද සුබ ඵල ඇති කරන්නේ? විශේෂයෙන් ගුරු සහ බුධ කියන ග්‍රහයන්ගේ මහදසා, අන්තර්දසා, විදසා කියන තත්ත්වයක් ඔබට ගත වෙනවා නම් මේ කාලය තුල මේ කියන සුබඵල ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොනවද ලැබෙන සුබඵල? ඔබට විශේෂයෙන් ඔබගේ ගුරු 11 වෙනි භාවයට පැමිණීම තුල ඔබට ධන වාසනාව ඇති කරනවා. ඒ වගේම තමයි ඔබ කරන කියන නැත්තම් මෙච්චර කාලයක් කරන්න හිතන් හිටපු බාධා වුණු නැත්තම් බලාපොරොත්තුවක් තියන් හිටපු යම් කටයුතු කාරණා තියෙනවා නම් ඔන්න ඔබට ඒ දේවල් ඔබට සාර්ථක කරගැනීමේ හැකියාව ශක්තිය ඒවා ඔබට ඉෂ්ට කරගැනීමේ හැකියාව පවතිනවා මේ කාල සීමාව තුළ මේ ගුරු මාරුව සහ බුධ මාරුවත් සමග. ඉතින් විශේෂයෙන් ඔබගේ විදේශ ගමන් සම්බන්ධ කටයුතු බොහෝමයක් ඔබට මේ කාලය තුළ සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ ගුරු මාරුව පවතිනවා අප්‍රේල් මාසයේ දක්වා. ඉතින් අප්‍රේල් දක්වා බුධ මේ ගුරුගේ කුම්භ රාශිය තුලසුරුගේ කුම්භ රාශිය තුල ගමන් කරනවා. මේ කාලය තුල ආර්ථික වශයෙන් විශේෂ වාසි රසක් ඔබට අත් කරගන්න
පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ විදේශ සංචාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ පදිංචි වෙනස්කමක් ඔබ කරන්න හිතන් හිටියා නම්, ස්ථාන මාරුවක් කරගන්න හිතන් හිටියා නම් ඒ දේවලුත් ඔන්න සාර්ථක කරගන්න පුළුවන්. ඒවා බොහෝ විට මේ කාලය තුල ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධ විශේෂයෙන් ඔබ කාන්තාවක් නම් දරුවන් අපේක්ෂාවෙන් හිටපු ඔන්න ඔබට ඒ බලාපොරොත්තුව මේ කාල සීමාව තුළ මල්පල ගන්නවන්නට කටයුතු කාරණාවන් සැලසෙනවා. ඔබගේ ඒ බලාපොරොත්තුව බොහෝ විට දරු සම්පත් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්න අයට මම හිතනවා මේ කාලය මොකද ඔබගේ පුත්‍ර කාරක ගුරු පුණ්‍යස්ථානාධිපති 11 වෙනි භාවයට පැමිණීම ඒ සම්බන්ධව ලම් ඔබට ලැබීම් ඇති කරන කාල සීමාවක් බවට පත් වෙනවා. ලග්නස්ථානයේ 11 වෙනි භාවයට ගුරුගේ පැමිණීමත් ඊටාම සුබඵල ඇති කරනවා. ඒ වගේම තමයි ඔබගේ අර අනවශ්‍ය වේදම් බොහොමයක් අඩු කරගෙන ඔබට ආදායම් තත්ත්වය වර්ධනය කරගන්නට නැත්නම් අලුත් ආදායම් මාර්ග වලට යොමු වෙන්නට පුළුවන් වෙන කාලයක්. ඒ වගේම තමයි Tamanට අවශ්‍ය වේදමට කෙසේ හෝ මුදල් ලබා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බවට පත් වෙනවා මේස ලග්නෙන් උපන් ඔබට. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් බුධ ග්‍රහතුමා කේන්ද්‍රයේ 6 සහ 3 අධිපති ග්‍රහයා කේන්ද්‍රයේ ඔබගේ 8 වෙනි භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේකත් ඊටමත් හොඳ සුබඵල දෙන ග්‍රහ පිහිටීමක් ග්‍රහ මාරුවක් බවට පත් වෙනවා. විශේෂයෙන් ඔබගේ යම් ආකාරයක අසනීප තත්ත්වයන් තිබුණා නම් ඒවා සුව අතට හැරෙනවා මේ කාල සීමාව තුළ. නැත්නම් ඔබට ඒවට අවශ්‍ය කරන නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමේ අවස්ථාව සහ හරි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒවා සුව අතට පත් කර ගැනීමේ හැකියාව ඔබට අත් කරනවා. නිරෝගී සුවය ලබා ගන්න පුළුවන් කාල සීමාවක් තමයි මේස ලග්නෙන් උපන් ඔබට මේ උදා වෙලා තියෙන්නේ මේ ග්‍රහ මාරුවත් සමග. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබගේ යම් ආකාරයක ඔබගේ සාර්ථකත්වය නැත්නම් ඔබගේ දියුණුව වෙනුවෙන් යම් ආකාරයක තීන්දුව తీරන ගණනාවක් මේ කාල පරිච්ඡේදය තුල ඔබ ගන්න පෙළඹෙවි. ඒකත් විශේෂ දෙයක් හැටියට සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් ඔබට යම් ආකාරයක සතුටුදායක ආරංචියකුත් මේ කාලය තුල ලැබීමේ වාසනාව තියෙනවා දරුවන් සම්බන්ධ කටයුතු වලදීත්. ඉතින් ඒ වගේම නමුත් සඳහන් කරන්න ඕන මෙතන 8 වෙනි භාවය තුල කේතු සහ රවි ග්‍රහයන් ඉන්න නිසා යම් ආකාරයක අර බලාපොරොත්තු යම් ආකාරයක බිඳ වැටීම් නැත්නම් ඔබ බලාපොරොත්තු නොවන විදිහේ යම් ආකාරයක කරදර බාධකත් මේ කාල සීමාව තුළ ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ බවත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඔබට විශේෂයෙන් ගුරුගේ බුද්ධගේ කාල මහා දසාන්තර සාගත වෙනවා නම් තමයි මේ ග්‍රහ ගෝචරයේ මගින් නැත්නම් මේ ග්‍රහ මාරු වීම මගින් ලැබෙනා වූ ඒ සුබ හෝ අසුබ ඵල ඔබට ඇති කරන්නේ. ඉතින් ඒ නිසා කොහොම වුණත් මේස ලග්නෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරුව මගින් අසුබ සත්‍යයක් අසුබ ඵලයක් ඇති කරන්නේ නැහැ. ඔබට සුබ ඵල තමයි මේ ග්‍රහ මාරුවීම් දෙකෙන්ම ඇති කරන්නේ. ඒ නිසා ඔබට ඔන්න වාසනාවන්ත ග්‍රහ මාරුවක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේස ලග්නෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරුව. ඉතින් ඔබට සුබ කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ බුධ ග්‍රහතුමා 7 වෙනි භාවයටත් වෘශ්චික රාශියටත් ඒ වගේම ගුරු ග්‍රහතුමා 10 වෙනි කුම්භ රාශියටත් තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මේකෙන් බුධ ග්‍රහයා නම් බොහොම ටික කාලයයි මේ රාශිය තුල ඉන්නේ. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ 10 දක්වා ඉන්නවා. නමුත් ගුරු ග්‍රහයා අප්‍රේල් 13 වෙනිදා දක්වා ඔබගේ කේන්දරේ 10 වෙනි භාවය තුළ ගමන් කරනවා, ගෝචර ගමන කියදෙනවා. ඉතින් මේ කාල සීමාවල් වල ඇති කරන තත්ත්වය කුමක් වෙයිද ඔබට? විශේෂයෙන්ම ඔබට මේ 7 වෙනි භාවයට ලග්නෙන් ගෝචර ගමන තුළ වෘෂභ ලග්නයේ ඔබගේ 7 වෙනි වෘශ්චික රාශියට පැමිණීම බුධගේ තරමක් ඔබට විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. ඔබගේ නොගැලපෙන සබඳතා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ නොගැලපෙන ප්‍රේම සබඳතා හෝ විවාහ සබඳතා ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් ඔබගේ ආත්මගරුත්වයට හෝ විවාහ ජීවිතයට යම් ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේ කාලය තුල. ඉතින් සමහර විට ඔබ කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් මේ කාල සීමාව තුළ සම්බන්ධතා ගොඩනගෙන කාලයක්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධතා ගොඩනගෙනකොට ඉතින් ඇත්තටම ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් මම කියන්නේ බොහොම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක. විශේෂයෙන් ඔබ විවාහද අවිවාහකද කියන එක මේකට අදාළ වෙන්නේ නැහැ. ඔබ කොහොම කෙනෙක් වුණත් ඔබට මේ කාලය තුළ විවිධාකාරයේ පුජ්‍යලයන් මුණ ගැසීමේ ඉඩ කඩ වැඩි. ඉතින් ඒ තුළ ඔබට නොගැලපෙන සබඳතා ගොඩනගා වගේම
ඔබ ඔවුන් සමග යම් ආකාරයක ගොඩනගන්නා සබඳතා සාමාන්‍යයෙන් අයහපත පිණිසත් පවතින්න පුළුවන් බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර හවුල් කටයුතු කරනවා නම් එතරම් සුබ නෑ මේ බුධ විශේෂයෙන් දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා බුධ 7 වෙනි භාවය තුල ඉන්න කාලය තුල විශේෂයෙන් ඔබට හවුල් ව්‍යාපාර කටයුතු වගේ දේවල් වලට ඒ තරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඔබ ඒ දේවල් වලින් වළකී ඉන්නවා නම් හොඳයි. ඔබට එයින් පාඩු අලාභහානි සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි විවාහය සම්බන්ධ කටයුතු වලටත් යම් ආකාරයක විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයටත් බාධා කරදර ඇති කරાવી සහ ඒ දේවල් වලට යම් ආකාරයක කල් යාමට හෝ නැත්නම් ඒ දේවල් ප්‍රමාද වෙන්නට හේතු කාරණා ඒ දේ විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයගෙත් මේ බුධ 7 වෙනි භාවය තුල ගමන් කරන කාලය තුල ඒ වගේම ප්‍රේම සම්බන්ධතා තියෙන අයටත් යම් ආකාරයක ඒවට බාධා කරදර ඇති කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ නිසා එයත් බුද්ධිමත්ව වැඩ කරන්න ඕන. මොකද විශේෂයෙන් මෙතනදී වෙන්නේ නොගැලපෙන ආකාරයේ සබඳතා ගොඩ නැගෙන රහස් සබඳතා ගොඩ නැගීම ඉඩකඩ වැඩි. ඒ තුලින් ආත්ම ගරුත්වයට සහ තමාට පාඩු අලාභහානි සිද්ධ වීම ඉඩකඩකුත් පවතිනවා. කොහොම වුණත් බුද්ධිය පාවිච්චි කිරීම තුල ඔබට මේ දේවල් ලක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් බුද්ධගේ මහදසාවක් හෝ අන්තර්දසාවක් ඔබට ගත වෙනවා නම් තමයි මේ තත්ත්වයන් ඇති කරන්නේ. ඒ වගේම තමයි ඔබගේ සිත බොහොම පාලනය කරගන්න ඕන කාලයක් මේ කාල පරිච්ඡේදය. ඔබගේ හිත වැරදි දේවල් වලට පෙළඹෙන්න දෙන ඉඩ කඩ වැඩි. හිතට නොයේක් විකාර සිතුවිලි ඔබගේ හිතට වේගයෙන් ගලාගෙන යන කාල සීමාවක් එනවා වෘෂභ ලග්නෙන් උපන්න කොට. ඒ නිසා ඔබ බොහොම හොඳින් තමන්ගේ හිත පාලනය කරගන්න නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕන වෘෂභ ලග්නෙන් උපන්න ඔබ. ඒ වගේම තමයි ගුරු ග්‍රහතුමා කේන්දරයේ කුම්භ රාශියේ 10 වෙනි භාවය තුල ගෝචර වෙනවා. ඉතින් මේ කේන්දරේ ඔබගේ 10 වෙනිට ගුරුගේ පැමිණීම තරමක් ඔබගේ රැකියාව සම්බන්ධයෙන් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඔබගේ විශේෂයෙන් ස්ථාන මාරු වීමක් හෝ තනතුරු වල යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ රැකියාව සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම තමයි රැකියා ස්ථානය තුළ යම් ඔබ ස්ථාන මාරුවක් බලාගෙන හිටියා නම් ඒ දේවල් ඔන්න ඔබට පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව මේ කාලය තුළ පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට 10 වෙනි භාවයේ තුල සෙනසු මේ ගුරු ග්‍රහයා ගෝචර වීම ධනකාරක ග්‍රහයා වශයෙන් තරමක් ගෝචර ගමනින් 10 වෙනිට තරම්ම යහපත් ඵල ඇති කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබට බලාපොරොත්තු නොවන ආකාරයේ අසනීප කරදර නිසා ඔබගේ රැකියාව හරි විදියට කරගන්නට බැරිකම හෝ නොඑක ආකාරයේ රැකියාව ව්‍යාපාර කටයුතු වලට බාධා දෙන්න පුළුවන් මේ ග්‍රහ මාරුවත් සමග. ඒ වගේම තමයි ඔබට යම් ආකාරයක ආර්ථිකයේ සම්බන්ධ ගැටලු වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙවි. විශේෂයෙන් ධනය හානි වීමට තියෙන ඉඩකඩ වැඩි. සෙනසුරුගේ රාශිය වන 10 වෙනි භාවයේ බාධක ග්‍රහයාගේ ස්ථානයට ගුරු ධනකාරක ගුරු පැමිණීම තුළ ඔබගේ ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක ධන හානි වීම සහ ආර්ථික පාඩු අලාභ විඳින්න සිද්ධ වෙන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ. ඔබට විශේෂයෙන් ගුරුගේ මහදසා අන්තර්දසා ගත වෙනවා නම් මේ තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් අවධානයෙන් ඉන්න එක ඉතාම හොඳයි. ඒ නිසා මේ කාලය තුළ ගණදෙනු කටයුතු කිරීමේදී බොහොම ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න ඔබ මතක තියාගන්නට ඕන. ඉතින් එහෙම වුණොත් ඒ දේවල් ඔබට වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි බලාපොරොත්තු නොවන ආකාරයේ කරදර බාධක ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධවත් යම් ආකාරයක ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් මේ ඵල පරිච්ඡේදය තුළ ඇති කිරීම අපල තත්ත්වයන් ඇති කිරීමේ ඉඩකඩක් තියෙනවා. ඒ සම්බන්ධයෙන්ත් ඔබ සැලකිලිමත් වෙන්න. ඉතින් වෘෂභ ලග්නෙන් උපන්න ඔබට මේ කාරණා තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නයෙන් උපන්න ඔබගේ කේන්දරයේ බුධ ග්‍රහතුමා කේන්දරයේ ඔබගේ 6 වෙනි භාවයටත් වෘශ්චික රාශියටත් ගුරු කේන්දරයේ කුම්භ රාශිය වන 9 වෙනි භාවයටත් තමයි පැමිණෙන්නේ. විශේෂයෙන් මෙතනදී බුධ ග්‍රහතුමා දෙසැම්බර් මාසයේ 3 වෙනිදා දක්වා දෙසැම්බර් මාසයේ 10 වෙනිදා දක්වාත් ගුරු ග්‍රහතුමා අප්‍රේල් මාසයේ 13 වෙනිදා දක්වාත් ගමන් කරනවා. විශේෂයෙන් මෙතනදී සඳහන් කරන ඔබට ඔබගේ බුධ 6 වෙනි භාවයට පැමිණීම ඉතාමත් හොඳයි. ඔබට ජය සහ සතුට ලබා දෙන පිහිටීමක් ඒක විවිධ අංශ වලින් ඔබට ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ තිබුණු ප්‍රධාන මොකක් හෝ අසනීප තත්වයකට ඔබට විසඳුමක් හෝ යම් ආකාරයක ප්‍රතිකර්මයක් ලැබීමට හෝ නැත්නම් සුවාතටපත් වීමක් හෝ නිසා ඔබගේ හිතේ යම් ආකාරයක සතුටක් ජනිත වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ සම්බන්ධයෙන් ඔබට සුබදායක පණිවිඩයක් ලැබේවි. ඔබට විශේෂ අසනීප තත්ත්වයක් මොනවාරි තිබුණ කෙනෙක් නම්
ඒ වගේම තමයි ඒ නැතත් ඔබට යම් ආකාරයකින් මේ කාල සීමාව තුළ මානසික වශයෙන් හිතේ සතුටින් යුතුව ගත කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වෙනවා ඉදිරි කාලය. මොකද ඔබගේ බොහොමයක් තිබුණු කටයුතු කාරණාවන් වල තිබුණු බොහෝ බාධාකාරී තත්ත්වයන් ඉවත් වීමේ කටයුතු නැත්නම් ඉවත් වෙලා ඒ කටයුතු සිද්ධ වෙන තත්ත්වයට ඔබට පත් කරගන්න පුළුවන් ඉදිරි කාලය තුල. විශේෂයෙන් ඔබගේ ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු ඒ වගේ දෙයක් තිබුණා නම් විශේෂයෙන් ඒ වගේම අධ්‍යාපන කටයුතු සම්බන්ධ යම් ආකාරයක කටයුතු කාරණාවන් වලින් ඔබට සාර්ථකත්වය ලබන්න පුළුවන් මේ බුධ ග්‍රහයා 6 වෙනි භාවය තුල ගමන් කරන දෙසැම්බර් 10 දක්වා කාල සීමාව තුල ඒ කටයුතු වලට ඉතාමත් යහපත් තැනකටපත් වෙනවා යහපත් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා කේන්දරයේ 9 වෙනි භාවය තුල ගමන් කිරීම තුල විශේෂයෙන් ඔබගේ විවාහය සම්බන්ධව තමයි මෙතනදී දහක් රැකියාව සම්බන්ධව තමයි ගුරු ස්ථාන අධිපති වෙන්නේ. ඉතින් මෙතනදී ගුරු ඔබගේ 9 වෙනි භාවයට පැමිණීම ඔබට සුබ අසුබ දෙකම ඇති කරනවා. විශේෂයෙන් ඔබට ඔබගේ විවාහ කටයුතු සහ ආර්ථිකය සම්බන්ධව ඔබට ඉතාමත් හොඳයි. ඒ කියන්නේ ඔබගේ ධන ආර්ථික රැකියාව ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබට ඉතාමත් හොඳ ආයෝජන අවස්ථාව වගේම රැකියාවේ දියුණුව සාර්ථකත්වය ඔබගේ රැකියාවේ ඔබ බලාපොරොත්තු වෙන විදිහේ යම් ආකාරයක ඒ තත්ත්වයන් වලටපත් වෙන්නට ඒ සියලු දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න රැකියාව සම්බන්ධව බොහෝ ගැටලු निराකරණය කරගන්නට ඔබට මේ කාලය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම විවාහය සම්බන්ධවත් ඉතාමත් හොඳයි. ඔන්න විවාහ අපේක්ෂාවෙන් හිටපු කෙනෙක් නම් ඔබ ඉතාම හොඳයි මේ කාලය තුළ ඔබගේ ඒ විවාහ කටයුතු සාර්ථක කරගන්නට ඒවට අවශ්‍ය කරන ඒ යෝජනා ඇවිල්ලා ඒ දේවල් ස්ථිර කරගෙන කටයුතු කාරණාවන් ඉදිරියේදී සැලසුම් කරගන්නට ඔබට අවස්ථාව උදා වෙනවා මේ කාල සීමාව තුළ. විශේෂයෙන් අප්‍රේල් දක්වා ගත වෙන මේ ගුරුගේ 9 වෙනි භාවයේ ගමන් කරන මේ කාල සීමාව තුළ. ඒ වගේම විවාහ ජීවිත ගත කරන අයටත් නරකක් ඇති කරන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතාම හොඳයි. නමුත් ඔබට මේ කාලය තුළ යම් ආකාරයක ඔබට අප්‍රසාද ජනක දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ රැකියා ස්ථානයේ තුල සහ විවාහ ජීවිතවලත් ඒ වගේම සමාජය තුලත් ඔබ කටයුතු කරනකොට බොහොම ප්‍රවේශම් වෙන්නට ඕන. ඔබගේ යම් ආකාරයක ඔබට මිනිසුන්ගෙන් චෝදනා වලට ලක් වෙන්නට අප්‍රශංසා ඔබට ලක් වෙන්නට කරුණු කාරණාවන් යෙදීමේ ඉඩ කඩගොත් මේ කාල සීමාව තුල තියෙනවා. ඒ නිසා ඔබ වචන භාවිතා කිරීමේදී හෝ කටයුතු කිරීමේදී ප්‍රවේශම් වෙන්නට ඕන. විශේෂයෙන් වචන භාවිතා කිරීමේදීත් ඒ ආකාරයෙන්ම එහෙම වෙන්නට ඕන. ඒ වගේම තමයි යම් ආකාරයක ඔබ අස්සම් කරන අපවීම ඒ වගේම givisum වලට අස්සම් කිරීම වගේ දේවල් වලදී හොඳට කියවලා බලලා ඒ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි. ඔබට ඒ givisum ගත වීම වලදී බොහොම එකක් හොඳට හොයලා බලලා ඒ දේවල් කරන්න. ඉතින් මේ දේවල් තමයි මිථුන ලග්නෙන් උපන්නවට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 12 සහ 3 අධිපති බුධ ග්‍රහතුමා 5 වෙනි භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම ගුරු ග්‍රහතුමා ඔබගේ 9 සහ 6 අධිපති 8 වෙනි භාවයට එනවා ගෝචර ගමනින්. ඒ වගේම ගුරු ග්‍රහතුමා 2022 අප්‍රේල් මාසේ 13 දක්වා 8 වෙනි භාවය තුල ඉන්නවා. බුධ ග්‍රහයා මේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා ගමන් කරනවා ඔබගේ 5 වෙනි භාවය තුල වෘශ්චික රාශියේ. ඉතින් මේ ග්‍රහ මාරුවීන් දෙකම කටක ලග්නෙන් උපන් ඔබට ඒ තරම්ම යහපත් ප්‍රතිඵල ඇති කරන්නේ නැහැ. හැබැයි මේ යහපත් ප්‍රතිඵල නැතුව ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ මේ බුධගේ හෝ ගුරුගේ මහදසාවක් අන්තර්දසාවක් හෝ විදසාවක් ගත වෙනවා නම් විතරයි. ඒ නිසා ඔබ ඔබගේ කේන්ද්‍රයට අදාළව දැනගන්න ඕන ඔබට යන්නේ මොන ග්‍රහයාගේ මහදසාද අන්තර්දසාද කියන එක. විශේෂයෙන් ඔබගේ බුධ මේ 5 වෙනි භාවයට පැමිණීම තුළ ඔබට යම් ආකාරයක ඔබගේ වචනය නිසා කට පරිස්සම් කරගෙන නැත්නම් කියන වචනේ නිසා කට පරිස්සම් කරගන්න ඕන. විශේෂයෙන් වචන නිසා ගැටලු ඇති වෙන්න, ගැටුම් ඇති වෙන්න, ප්‍රශ්න දුරදිග යන්න ඉඩ කඩ තියෙනවා මේ කාලය තුල. ඒ නිසා වචන භාවිතයේදී කටක ලග්නෙන් උපන්න ඔබ මේ කාලය තුල බොහොම පරිස්සම් වෙන්න ඕන. හොඳට හිතලා බලලා ඉවසීමෙන් වැඩ කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔබට පසුතැවෙන්න සිද්ධ වෙවි. ඒ කියපු වචන ටික හපුව ඇදලා ගන්න බෑ. ඒ නිසා වචන භාවිතයේදී සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂයි. ඔබ ආදරය කරන කෙනා සමග හෝ
නැත්තම් ඔබ ළඟින් ඇසුරු කරන කෙනා සමග බොහොම පරිස්සමට කතා බහ කරන්නට හෝ සැක ඇති වෙන ආකාරයෙන් කටයුතු කරන්න නැත ඒ සැක ඇති නොවන ආකාරයට කටයුතු කරන්න ඔබ වග බලා ගන්න ඕනේ මේ කාල සීමාව තුළ. මොකද ඔබගේ යම් ආකාරයක ඔබගේ මේ කාල සීමාව තුළ ප්‍රේම සබඳතාව වුණත් යම් ආකාරයකින් බිඳ වැටීමකට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු කරන අයටත් මේ කාලේ තරම් යහපත් නැහැ. ඔබගේ බුද මේ 5 වෙනි භාවය තුළ ගමන් කරන කාලය තුළ විශේෂ සම්මුඛ පරීක්ෂණ, ඒ වගේම ඉන්ටර්විව් ඒ වගේම මේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව තරග විභාග වගේ දේවල් වලට ඔබ ඉදිරිපත් වෙනවා නම් මේ කාලේ ඒ තරම්ම යහපත් නැහැ. බුද 5 වෙනි භාවය තුළ ගමන් කරන කාලය. මොකද ගෝචර ගමන තුළ ඒ තරම් එතනට 5 වෙනිට සුබ ඵල ඇති කරන්නේ නැහැ. මේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිළිතීම් ඵලව නෙවෙයි ගෝචර ගමනේ තුලින් ඇති කරන්නේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. මොකද ඔබ හිතන්න පුළුවන් දැන් 5 වෙනි කියන්නේ අධ්‍යාපන ස්ථානයක්. ඒතකොට බුද කියන්නේ ඥානකාරක අධ්‍යාපන සම්බන්ධ ග්‍රහය 5 වෙනිට කොහොමද අහිත කර වෙන්නේ? අසුබ වෙන්නේ කියලා නෑ. ඒ උප්පත්ති කේන්ද්‍රයේ උප්පත්තියෙන් දෙන ඵල නෙවෙයි ගෝචර ගමන තුල ග්‍රහයින් දෙන්නේ. ඉතින් ගොඩක් වරද්දා ගන්න තැනක් තමයි ඔන්න ඔතන. ඒ නිසා උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයින් ඉන්න තැන් බලලා ඒ විදිහටම ගෝචර ගමන තුලත් පලාපල කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙම වෙන්නේ නැහැ. ඒක සිද්ධාන්තයට අනුව සම්පූර්ණයෙන් වැරදි. නිසා ගෝචර ගමන තුල ග්‍රහයින් ඇති කරන පලාපල වෙනස් උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයින් ඉන්න තැනට වඩා. ඉතින් බුද 5 වෙනි උප්පත්තියෙන් හිටියනම් මේ පලාපල නෙමෙයි ඇති කරන්නේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. ඔබ උප්පත්තියෙන් බුද 5 හිටියයි කියලා මේ කියන දේවල් වෙන්නේ නැහැ. මේ ගොඩක් උප්පත්තියෙන් බුද 5 ඉන්නනම් ගොඩක් හොඳයි. සුබඵල ඇති කරනවා. නමුත් ඔබගේ ගෝචර ගමන තුල ගුරු මේ බුධ ග්‍රහය 5 වෙනින් ගමන් කරන මේ කාල සීමාව තුල තමයි ඔබගේ මේ කතා කරන්නේ. ඉතින් එතකොට බුධගේ මහ දසාවක් අන්තර දසාවක් හරි ඔබට යනවා නම් මේ කියන දේවල් ඔබට බලපෑම ඇති වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්නට ඕන. ඒ වගේම තමයි ඔබගේ ගුරු ග්‍රහතුමා 8 වෙනි භාවය තුල ගමන් කරන එකත් ඊතරම්ම යහපත් නෑ. විශේෂයෙන්ම ඔබ අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන. විවිධ අනතුරු ඔබට ආබාධ අනතුරු විවිධ බාධා කරදර ඇතිවිය හැකි කාල සීමාවක් මේ අප්‍රේල් 13 දක්වා ගත වෙන 22. ඉතින් ඒ හින්දා ඔබ විශේෂයෙන් ගමන් බිමන් වලදී තමයි පරිස්සම් වෙන්න ඕන. ඔබගේ ගමන් බිමන් වලදී සංචාර කටයුතු වලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕන. විවිධ ආකාරයේ කරදර බාධක යෙදීමේ ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔබගේ විදේශ ගමන් සංචාර වගේ දේවල් වලටත් ඔන්න බාධා කරදර ඇති කරන්න පුළුවන්. يعني දුර බැහැර ගමන් බිමන් සංචාර විදේශගත වෙන්න වගේ හිතන් හිටියා නම් ඔන්න ඒ වගේ දේවල් වලට මේ කාලය තරමක් බාධා කරදර ඇති වෙනවා. ඒවා කල්යන්ට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධවත් තරම් යහපත් ඵලයක් ඇති කරන්නේ මේ කාල සීමාව තුළ. ඒවටත් ඔබට යම් ආකාරයේ බාධා කරදර ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ අසනීප තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් හෘද රෝග, ප්‍රෙෂර් එක විශේෂයෙන් රුධිරගත රෝග, ආන්දිපත් අමාරු වගේ දේවල්, ඒ වගේම පිත්ත අමාරු වගේ දේවල් මේ කාල සීමාව තුළ ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් වලින් ටිකක් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන පරිස්සම් වෙන්න කියන එකත් මතක් කරනවා. ඉතින් කටක ලක්ෂණින් උපන් ඔබට මේ ග්‍රහ මාරුව ඔහොම තමයි බලපාන්නේ. ඔබට සුබ කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. සුබ අනාගතයක්. සිංහ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරයේ ගුරු ග්‍රහය 7 වෙනි භාවයටත් බුධ ග්‍රහය 4 වෙනි භාවයටත් තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා බුධ 4 වෙනි භාවය තුල ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ ගෝචර ගමන් දෙකම සිංහ ලග්නයෙන් උපන් ඔබට ඉතාමත් සුබඵල ඇති කරනවා. ඉතින් 4 වෙනි භාවයට බුධගේ පැමිණීම ඔබට විශේෂයෙන් බුධ මහ දසාවක් අන්තර දසාවක් හෝ ගුරු මහ දසා අන්තර දසා යනවා නම් මේ සුබඵල ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් බුධ 4 වෙනි භාවයට පැමිණීම ඔබට වාසනාවන්ත භාවය ඇති කරන පිහිටීමක්. විශේෂයෙන් ඔබගේ 11 සහ 2 ස්ථානයේ සහ ධනස්ථානාධිපති 4 වෙනි භාවයට පැමිණීමෙන් ඔබට පෙන්눔 කරන්නේ ඔබට ඔබගේ බොහෝ බලාපොරොත්තු හිතේ තිබුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වගේම ඔබගේ වාසනාව ඉස්මතු කරගන්න පුළුවන් කාල සීමාවක් කියන එක. විශේෂයෙන් ඔබගේ ගෙවල් දොරවල් සම්බන්ධ කටයුතු ඉදිකිරීම, ඒ යාන වාහන සම්බන්ධ කටයුතු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ආදායම් තත්ත්වයේ වර්ධනය කරගන්න පුළුවන් වගේම ආයෝජන අවස්ථා නැත්නම් ව්‍යාපාර අවස්ථා නැත්නම් ඒ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ වගේ දේවල් වලටත් ඉතාමත් වාසනාව ඇති කරනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම නව නිවසක් ඉදි කරන්නට හෝ මිලදී ගන්නට ඔබ හිතාගෙන ඉන්නවා මේ කාල සීමාව තුළ. ඒ දේවල් වලටත් මේ කාල සීමාව ඉතාමත් සුබඵල ඇති කරනවා. ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් මේ බුධ ග්‍රහ ගෝචර ගමනත් එක්ක.
ඒ වගේම තමයි ගුරු ග්‍රහතුමා කේන්ද්‍රයේ 7 වෙනි භාවයට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ ඔබගේ කේන්ද්‍රයේ අප්‍රේල් මාසේ 13 වෙනිදා දක්වා මේ ග්‍රහ මාරුව පවතිනවා. ඉතින් ඔබගේ 7 වෙනි භාවයට ගුරුගේ පැමිණීම ගෝචර ගමන ඉතාමත් සැපවන්ත භාවයතා සතුට ඔබට ඇති කරන පිහිටීමක්. විශේෂයෙන් ඔබගේ දරුවන් සම්බන්ධ බලාපොරොත්තු ඔබට සාර්ථක කරගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෝ ඔබ ඉන්න කෙනෙක් වුණත් ඔබට ඉන්න දරුවන්ගේ සාර්ථකත්වය වගේම දරුවෝ නැති කෙනෙක් නම් ඔබට නව දරු උපත් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒ කටයුතු සාර්ථක කරගන්න ඔබට වාසනාව ඇති කරනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම තමයි ඔබගේ වාසනාව ඉස්මතු කරනවා ඔබගේ යම් යම් බලාපොරොත්තු බොහොමයක් සාර්ථක කරගන්න මේ ගුරු මාරුවිමුත් ඔබට ලොකු පිටුවහලක් ලැබෙනවා මේ කාලය තුළ. විශේෂයෙන් ධන කාරක පුත්‍ර කාරක ගුරු 7 වෙනි භාවයට පැමිණීම ඉතාමත් හොඳයි. ඒ වගේම විවාහ ස්ථානයක් වන 7 වෙනි භාවයේ ගුරු ගමන් කරන මේ කාලය තුළ ඔබගේ ආදරය ප්‍රේමයේ සම්බන්ධ කටයුතු වගේම විවාහ ජීවිත ගත කරන අයටත් ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඔබට විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම මේ කාල සීමාව තුළ සම්බන්ධ කටයුතු කාරණාවන් සඵල කරගන්නට සාර්ථක කරගන්නට මේ ග්‍රහ මාරුව ඉතාමත් පිටිවහලක් වෙනවා වගේම ඔබට මේ දේවල් වලට අනිවාර්යයෙන්ම ඔබට අවස්ථාව අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්න. ඉතින් සිංහ ලග්නෙන් උපන් ඔබට මේ දේවල් තමයි මතක් කරන්න තියෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරේ 3 වෙනි භාවයට බුධ ග්‍රහයා සම්ප්‍රාප්ත වෙනකොට ඔබගේ 6 වෙනි භාවයට ගුරු ග්‍රහයා සම්ප්‍රාප්ත වෙනවා. ඇත්තටම කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරු වීම දෙකම තරම් යහපත් ප්‍රතිඵල ඇති කරන්නේ නැහැ. විශේෂයෙන් ඔබගේ හිතේ කනගාටුව අසහනකාරී තත්ත්වය සහ ඔබගේ හිතේ යම් ආකාරයක පසුතැවිලි ගතියක් ඇති කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. විශේෂයෙන් ගුරු අන්තර්දසා මහදසා සහ බුධගේ කාල මහදසා අන්තර්දසා ගත වෙනවා නම් ඔබට තරම්ම යහපත් නැහැ. ඔබට මේ කාල සීමාව තුළ යම් ආකාරයක අපල කරදර නැත්නම් ඔබගේ හිතේ යම් ආකාරයක අසහනකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ විවාහ සම්බන්ධ කටයුතු ප්‍රමාද වෙන්නට මේක බලපානවා. මොකද මේක විශේෂයෙන් අවුරුද්දේ අප්‍රේල් දක්වා පවතින නිසා විශේෂයෙන් මේ කාල සීමාව තුළ විවාහ කටයුතු ප්‍රමාද වෙන්නට විවාහ ජීවිත තුළ ගැටලු අර්බුද ඇති වෙන්නට ඒ වගේම ඒ සම්බන්ධව ආදරේ ප්‍රේමයේ සම්බන්ධ කටයුතු කාරණාවලදී බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඒවටත් බාධා කරදර නැත්නම් ගැටලුකාරී තත්ත්වයන් ඔබ දෙදෙනා අතර ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක මම මතක් කරනවා කන්‍යා ලග්නෙන් උපන් ඔබට මේ කාල සීමාව තුළ අප්‍රේල් පහ වෙනකම් බොහොම පරිස්සමට ගෙවා ගන්න ඕන විශේෂයෙන් ඒ හා සම්බන්ධ කාරණාවන්ගෙන්. ඒ වගේම ඔබ දරුවන් ඉන්න කෙනෙක් නම් ඔබට ඒ දරුවන් සම්බන්ධවත් ටිකක් අවධානය යොමු කරන්න. ඒ වගේම දරුවන් ලැබෙන්න ඉන්න කෙනෙක් නම් ඒ සම්බන්ධවත් තරම් යහපත් ප්‍රතිඵල ඇති කරන්න. ඒ වගේම ඔබගේ තැන්පත් ධනිය වියදම් වෙලා යෑම වැඩි තැන්පත් ධනිය ප්‍රවේශම් කරගන්න. ඔබට ධන හානි වීම ඉඩ කඩක් තියෙනවා. සොර සතුරුන්ගෙන් හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ නැති නාස්ති වීමක් විසින් මුදල් නාස්ති වීමක් වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති වෙන්නේ බුධ. ඉතින් බුධ ග්‍රහයා 3 වෙනි භාවයට ගෝචර ගමන තුළ පැමිණීම ඒ තරම්ම යහපත් වෙන්නේ නැහැ. විශේෂයෙන් ඔබගේ හිතේ කනගාටුව අසහනය ඇති කරනවා වගේම ඔබගේ රැකියාව සම්බන්ධවත් යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් රැකියාවේ ඔබගේ ඒ උසස් වීම වගේ දේවල් ප්‍රමාද වෙන්නට එහෙම නැත්නම් රැකියාව බලාපොරොත්තු වෙන හිටියනම් ඒ දේවල් යම් ආකාරයකින් ප්‍රමාද වෙන්නට ඉඩ කඩ තියෙනවා මේ කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබගේ ඒ විදේශ සංචාර නැත්නම් දුර බැහැර ගමන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන හිටියනම් ඒ වගේ දේවලුත් වලටත් යම් ආකාරයක බාධාවක් ඇති කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ නිසා බොහොම බුද්ධිමත්ව උත්සාහයෙන් කටයුතු කරන්න ඕන කාලයක් කන්‍යා ලග්නට උදා වෙනවා මේ ග්‍රහ මාරු දෙකත් එක්ක. ඇත්තට මේ ග්‍රහ මාරු දෙකෙන් විතරයි මේ තත්ත්වය ඇති කරන්නේ. ඔබගේ වෙනත් උප්පත්ති කේන්දරයේ තියෙන බහ යෝග බලවත් තත්ත්වයන් මත මේ සියලු දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම හිතන්න එපා. ඔබගේ හිත සෞතු කරගන්න අවශ්‍ය නැහැ. කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. මේක මේ ගුරු සහ බුධගේ ග්‍රහ මාරු ගෝචර ගමනත් එක්ක විතරයි තුළ ඇති කරන තත්ත්වයක්. ඒ වගේම තමයි ඒකට ඒ සඳහා ඒ ග්‍රහයින්ගේ අන්තර්දසා මහදසා යනවා නම් විතරයි මේ වගේ බලපෑම තියෙන්නේ. අනිත් මහදසා අන්තර්දසා යන අයට කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ මේ ග්‍රහ මාරු වීම සම්බන්ධව. ඒ නිසා කිසිසේත්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. අනිත් එක තමයි ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුළ මේ ග්‍රහයින් ඉතා බලවත් පිහිටලා ඉන්නවා නම් මේ අපල තත්ත්වයන් අඩු කරනවා. එහෙම අපල තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. ඒ නිසා අර මේ පොදුවේ තමයි අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ගෝචර ගමන තුළ ඒ ග්‍රහය ඇති කරන්නේ කොයි වගේ ඵලයක්ද කියන. ඉතින් එතකොට ඔබ දැනගන්න ඕන ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ තියෙන ග්‍රහයාගේ බල දුබලතාවය සහ ග්‍රහ යෝග සහ
සහ උපත්ති කේන්ද්‍රයේ බල තත්ත්වයේ මත ඔබට සාමාන්‍යයෙන්ද බලපාන්නේ අතටගේ බලපාන්නේ නැත් ඒක කොච්චර දුරට නැත්තම් බලපානවාද කියන සම්බන්ධ අදහසක් ඔබට දැනගන්න ඔබට පුළුවන්. හැබැයි ඔබට ආකාරයක ජ්‍යොතිෂය ගැන පුංචි හරි අවබෝධයක් මේ සඳහා තියෙනවා නම් ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතින් මේ දේවල් තමයි කන්‍යා ලග්නෙන් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන්න ඔබට මේ ගුරු ග්‍රහ මාරු වීම දෙකම ඉතාමත් සුබඵල ඇති කරනවා. ඔබගේ බුධ ග්‍රහයා දෙවෙනි භාවය තුළ දෙසැම්බර් 10 දක්වා ගමන් කරනවා. ඉතාමත් හොඳයි. ඔබගේ වාසනාවන්ත භාවය ආර්ථිකමය තත්ත්වය සංවර්ධනය කරගන්නට, තැන්පත් ධනය වර්ධනය කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි විදේශ සංචාර, විදේශගත වීම වගේ දේවල් බලාපොරොත්තු වෙන හිටනම් ඔන්න ඒ දේවල් අනිවාර්යයෙන්ම මේ කාලය තුළ සාර්ථක කරගන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම ඔබගේ පියාගේ යම් ආකාරයක පියාගෙන් උදව් උපදව නැත්නම් ඒ පාරම්පරික උරුමයන් ඔබට ලබා ගැනීමට තියෙනවා නම් ඔන්න ඒ දේවලුත් ඔන්න මේ කාලය තුළ ඔබට බොහෝ විට හිමීම ඉඩ කඩක් පවතින මේ ග්‍රහ මාරු වීම එක්ක විශේෂයෙන් බුධගේ සහ ගුරුගේ මහදසා අන්තර්දසා ගත වෙනවා නම් ඔබට මේ දේවල් ඒ ලෙසම ලබා ගැනීම මේ වාසනාව මතු කර ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා කේන්දරේ ඔබගේ පස්වෙනි භාවය තුළ ගමන් කිරීම 3 සහ 6 අධිපති වෙලා ඒකත් ඉතාමත් හොඳයි. ඔබට වාසනාව ඇති කරනවා වගේම ඔබගේ විශේෂයෙන් දරුඵල සම්බන්ධව ඔන්න ඔබගේ බලාපොරොත්තුවක් තිබුණා නම් ඉතාම හොඳයි. ඔබට ඒ දරුඵල සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ගුරු ග්‍රහයා ගුත්‍රකාරක ගුරු දරකස්ථානයේ පුත්‍රස්ථානයේ පැමිණීම තුළ ඔබට අනිවාර්යයෙන්ම දරුවන් ලැබීමට ඔබ බලාපොරොත්තුවන් හිටිය කෙනෙක් නම් ඔබගේ අනිවාර්යයෙන්ම මේ බලාපොරොත්තුව සාර්ථක කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් විශේෂයෙන් ගුරුගේ කාල සීමාවක් නම් යන්නේ ඒක අනිවාර්යයෙන්ම ඔබට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි නව සබඳතා, ප්‍රේම සබඳතා වගේ දේවලුත් ඔබට ස්ථාවර කරගන්නට නැත්නම් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා මේ කාල සීමාව තුල. ඒ වගේම විවාහ බලාපොරොත්තු අපේක්ෂාවනොත් ඔන්න ඔබගේ සාර්ථක වෙනවා මේ අප්‍රේල් මාසයේ මෙහා කාල සීමාව තුල. ඒ දේවල් වලට අවශ්‍ය කරන දේවල් ඔබට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ස්ථාවර කරගන්නට ඒ දේවල් යෝජනා ස්ථිර කරගන්න පුළුවන් අප්‍රේල් මාසයේ මෙහා කාල සීමාව තුල. විශේෂයෙන් ඔබට ගුරු මහදසා අන්තර්දසා ගත වෙනවා මේ දේවල් සාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා ඔබට මේ ග්‍රහ මාරු වීම දෙකෙන් තුලා ලග්නෙන් ඔබට කිසිම ආකාරයක අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. බිය යුතු කාරණයක් නැහැ. ඔබට මේ ග්‍රහ මාරු වීම දෙකෙන් ඇති කරන්නේ තාමත් සුබ ඵල. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්න භාවයට බුධ පැමිණෙනවා දෙසැම්බර් 10 දක්වා එය පවතිනවා. ඒ වගේම ගුරු පැමිණෙනවා 4 වෙනිදාට එය ලබන අවුරුද්ද නැත්නම් 2022 13 වෙනිදා දක්වා පවතිනවා. එතකොට මේ ග්‍රහ මාරු වීම දෙකම වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඒ තරම්ම යහපත් නැහැ. බුධ ගෝචර ගමන තුර ලග්නයට පැමිණීම ඔබගේ සාමාන්‍ය මානසික පීඩා වැඩි කරන පිහිටීමක්. හිතට කරදර වැඩි. හිතේ අවුල් ගති, හිතේ ව්‍යාකූල ගති, හිතේ කල්පනා ශක්තිය ටිකක් වැඩි කරන කාලයක්. ඒ නිසා මානසික වශයෙන් අර තෙහෙට්ටු ගතිය, පීඩාකාරී ගතිය ටිකක් ඔබට මේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා කාලය තුළ ටිකක් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා ටිකක් අර කොහොම වුණත් තමන්ගේ යෙදෙන වගකීම් සහගත බව ජීවිතය ටිකක් වැඩිපුර යෙදෙන නිසා ඔබට බාහිර දූර කාර්යභාරයන් ඔබගේ කරන කටයුතු කාරණාවන් සම්බන්ධව ව්‍යාපාර වෙන්න පුළුවන්, පෞල් ජීවිතය වෙන්න පුළුවන්, රැකී ආරක්ෂා සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට මේ කාලය ටිකක් වගකීම් සහිත මනසට ටිකක් ඔළුවට ටිකක් බර ගතිය දැනෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ඔබ වඩා සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන් බුධ මහ දසා අන්තර්දසා ගත වෙන මේ තත්ත්ව ටිකක් වැඩිපුර බලපානවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා 4 වෙනි භාවයට පැමිණීම 2 සහ 5 අධිපතිව ඔබට මුදල් හානි නැත්නම් පාඩු අලාභ හානි සිද්ධ කරන්න පුළුවන් පිහිටීමක්. විශේෂයෙන්ම වියදම ටිකක් වැඩි කරන කාලයක්. ඔබගේ ධනකාරක ගුරු 4 වෙනි භාවයට පැමිණීම 2 සහ 5 අධිපතිව ඔබගේ විවිධ හේතුන් මත ඔබට මුදල් අධිකව වියදම් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඔබ විශේෂයෙන් ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු, යාන වාහන සම්බන්ධ කටයුතු සහ ඔබගේ පවුලේ ඥාතීන් හිතවතුන් වෙනුවෙන් ඔබගේ මුදල් වැඩිපුර වියදම් කරන්නට යොදවන්නට මේ කාලය තුල සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. විශේෂයෙන් අප්‍රේල් මාසයේ දක්වා ගත වෙන මේ කාල සීමාව තුල. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විවාහ කටයුතු සම්බන්ධයෙන් සහ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙනවා. ඒ සම්බන්ධනොත් වැඩිපුර ඔබගේ අවධානය යොමු කළ යුතු සහ යොමු වෙන කාල
සීමාවක් බවට පත් වෙනවා මේ කාලය. ඉතින් කොහොම වුණත් විවාහ ජීවිත ගත කරන අයත් තරමක් මේ කාලය තුළ බුද්ධිමත්ව කටයුතු කරන්නට ඔබ දෙදෙනා අතර යම් ආකාරයක අසමගිතා සහ විවාහ ජීවිතය තුළ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් අර්බුද ඇතිවීමේ ඉඩකඩක් පෙන්වුම් කරන නිසා. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් ගැන අවධානය යොමු කරමින් තමයි ඔබ කටයුතු කරන්න ඕන. විශේෂයෙන් ගුරු මහදසා අන්තර්දසා ගත වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන එක හොඳයි. ඉතින් ඒ වගේම තමයි මානසික වශයෙන් තරමක් හිත ශක්තිමත් කරගන්නට ඕන. හිතේ ඔබ අර බොහොම හිත සංසුන් වෙන ආකාරයේ කටයුතු වල නිරත වෙනවා නම් මේ දේවල් බොහොම සැහැල්ලුවෙන් ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔබට මේ දේවල් වළක්වා ගන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් කොහොම වුණත් ආත්ම ශක්තිය ඔබ ඇති කරගෙන මේ දේවල් වලට මුහුණ දෙන්නට ශක්තිය ඇති කරගන්න. ඉතින් ඒ දේවල් ගැන වැඩි අවධානයකින් කටයුතු කරන්න. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ බුධ ග්‍රහතුමා 12 වෙනි භාවයට පැමිණිලා දෙසැම්බර් 10 දක්වා ගමන් කරනවා. ඒ වගේම ගුරු ග්‍රහතුමා ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවය තුල අප්‍රේල් 13 දක්වා ගමන් කරනවා. එතකොට මේ ග්‍රහ මාරුවීම් දෙකම ගෝචර ගමන තුල මේ ගමන් කරන කාල සීමාවල් ඔබට ඒ තරම්ම යහපත් ප්‍රතිඵල ඇති කරන්නේ නැහැ. විශේෂයෙන් ඔබට මෙහි යහපත් ඵල ඇති කරන්නේ ඔබගේ බුධ මහදසා අන්තර්දසාවක් හෝ ගුරුගේ මහදසා අන්තර්දසා තත්ත්වයක් ගත වෙනවා නම් විතරයි. විශේෂයෙන් ඔබගේ කල්පනා ශක්තිය ඔබ වැරදි තීරණ ගන්නට තියෙන කල්පනාවෙන් කටයුතු කරනකොට වැරදි තීරණ ගන්නට නැත්නම් ඔබ ගන්නා වූ සමහර තීරණ වරදින්නට ඉඩ කඩ තියෙනවා. ඒ කියන්නේ ඔබ ජීවිතේ ඔබට බොහොම තීරණාත්මක තීරණ කීපයක් මේ කාලය තුල ගන්න සිද්ධ වෙනවා ජීවිතය සම්බන්ධව. ඉතින් වැදගත් තීරණ ගණනාවක් ගන්න ඔබ වැරදි තීරණ හේතුවෙන් යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් ඉදිරි කාලය තුල. ඒ නිසා මේ කාල සීමාව තුළ ඔබ ගන්නා වූ තීරණ බොහොම කල්පනා කරලා කල්පනාවෙන්ම ගන්න කියන එක මම ඔබට මතක් කරනවා. ඒ ඔබගේ වැරදි තීන්දුවක් නිසා වැරදි කල්පනාවක් නිසා ඔබට ගැටලු ඇතිවීමේ ඉඩකඩක් මේ කාලය තුල පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබගේ වියදම් වැඩි. මොකද 12 වෙනිට ඔබගේ 10 සහ 7 අධිපති බුධ පැමිණීම තුළ වියදම් පැත්ත වැඩි කරනවා. ආර්ථිකය කළමනාකරණය කරගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ආදායමට වඩා වියදම වැඩි වීම තුළ ඔබගේ ආර්ථික සම්බන්ධ ගැටලු වලටත් මේ කාලය තුළ ටිකක් තරමක් මුහුණ දීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. රැකියාව සම්බන්ධව වුණත් යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රැකියාවේ වෙනසක් හෝ ස්ථාන මාරුවක් මේ කාලය තුළ සිද්ධ වීමේ ඉඩකඩකුත් තියෙනවා. ඒ වගේම තමයි විවාහ අපේක්ෂා ඉන්න අයටත් එතරම් යහපත් ඵල ඇති කරන්නේ නැහැ. ඒ කටයුතු වලට බාධාකාරී තත්ත්වයන් වගේම ඒවා ප්‍රමාද වෙන්නට හේතු කාරණා යෙදෙන්නට පුළුවන් මේ කාල සීමාව තුළ. ඒකත් ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්නට ඕන. ඒ වගේම තමයි ගුරු ග්‍රහතුමා 3 වෙනි භාවය තුළ ගමන් කිරීම උනත් තරමක් ඒ තරම් යහපත් වෙන්නේ නැහැ. ඔබට ඔබගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අසනීපකාරී තත්ත්වයන් ඇති කරන ශරීර ශක්තිය හීන කරන දුර්වල වීමේ හැකියාවක් මේ කාලය තුළ ඇති කරන්න පුළුවන්. ඇඟේ අපහසුතා ඇඟට විශේෂයෙන් ඔබගේ පපුව ආශ්‍රිත ඒ වගේම උරහිස් ආශ්‍රිතව ඒ වගේම උරහිස් බෙල්ල ඒ වගේම පාද ආශ්‍රිතව යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම උණ ආදී රෝග තත්ත්වයන් පහසුවෙන් ඇති කරන්න පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා මේ කාලය. ඉතින් ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔබගේ ඒ අවශ්‍ය ප්‍රතිකර්ම අනිවාර්යයෙන්ම නිසි වේලාවට ලබා ගන්න. විශේෂ ප්‍රෙෂර් වගේ තියෙනවා නම් ඔබ වඩාත් පරිස්සම් වෙන්න ඕනේ මේ කාල සීමාව තුළ. රුධිර පීඩනය වගේ තියෙන රෝග තත්ත්වයන් තියෙන අය. ඉතින් මේකේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරයේ බුධ ග්‍රහයා 11 වෙනි භාවයට පැමිණෙනවා. දෙසැම්බර් මාසයේ 10 දක්වා ගමන් කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා 2 වෙනි භාවයේ ධනස්ථානයට පැමිණෙනවා. කුම්භ රාශියට ගුරු අප්‍රේල් 13 දක්වා ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ මාරුවීම් දෙකම මකර ලග්නයෙන් උපන් ඔබට ඊටාම සුබ ඵල ඇති කරනවා. මොකද ඔබගේ 11 වෙනි භාවයට 9 අධිපති බුධ පැමිණීම දෙසැම්බර් 10 දක්වා ගමන් කරන කාලය තුල විශේෂයෙන් ඔබගේ වාසනාව ධනලාභ සමෘද්ධිය ඇති කරන පිහිටීමක්. ආර්ථිකයේ වශයෙන් යම් ආකාරයක ලාභ ප්‍රයෝජන ඔබගේ මුදල් ඔබට ලැබෙන්න තිබ්බා නම් හිරවීමක් තිබ්බා නම් ඒ කියන්නේ මෙච්චර කල් කාගෙන් හෝ මුදල් ගන්නට නැත්නම් ණයක් හෝ ඔබගෙන් ඔබට යම් ආකාරයක මුදල් ලැබෙන්න තිබ්බලා නොලැබී තිබුණා නම් මේ දේවල් ඔන්න ලැබෙන්න පුළුවන් ඉදිරි කාලය තුල. ඒවා ලිමි කරගැනීමේ වාසනාව තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ විදේශගත සංචාර කටයුතු විදේශ ගමන් මේ වගේ දේවල් වලටත් ඉදිරි කාලය සාර්ථකයි. මේ දේවල් කරගන්න පුළුවන්කම
තියෙනවා. ඒ වගේම තමයි නව ආදායම් මාර්ග ව්‍යාපාර අවස්ථාවලටත් ඔබ පෙළඹීමේ ඉඩකඩක් තියෙනවා. වගේම ඒ දේවලුත් ඉතාම හොඳින් ඔබට මෙච්චර කාල ප්‍රමාද වුණා නම් එන්න මේ දේවල් පටන් ගන්න. ඔබට මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙවි ඉදිරි කාලය තුල අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔබගේ ධනස්කාරක ගුරු දෙවෙනි භාවයට පැමිණීමත් ඉතාමත් හොඳයි. 3 සහ 12 අධිපති ග්‍රහයා වෙන්නේ ගුරු ග්‍රහයා ඔබගේ දෙවෙනි භාවයේ ඔබට මුදල් ලාභ නැත්නම් තැන්පත් ධනයක් ඔබට ඇති කරගන්න වර්ධනය කරගන්න මේ කාලය තුල අවස්ථාවන් උදා වෙනවා. ඒ නිසා ඔබගේ ධනය වර්ධනය වෙන කාලයක් ආර්ථිකමය වශයෙන් ඉතාම සුබඵල දෙන කාලයක් මකර ලග්නෙන් ඔබට උදා වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න විශේෂයෙන් ඔබට ගුරුගේ මහදසාවක් අන්තර දසාවක් හෝ බුධගේ මහදසාවක් අන්තර දසාවක් ගත වෙනවා නම් මේ කාල සීමාව තුළ අනිවාර්යෙන්ම ඔබට එහි සුබඵල ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් උත්සාහය ඇති කරගන්න ඔබගේ කටයුතු කාරණාවන් වල නිසිලස සැලසුම් සහගතව නිරත වෙන්න. එහෙම වුණොත් ඔබට මේ ප්‍රතිඵල ඔබට ඒ වාසනාව ඒ දේවල් ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ ලග්නයට ගුරු පැමිණෙනවා. ඒ ගුරු 2022 අප්‍රේල් 13 දක්වා එතන ගමන් කරනවා ලග්න භාවයේ තුල. ඒ වගේම බුධ ග්‍රහතුමා දෙසැම්බර් මාසයේ 10 දක්වා ගමන් කරනවා ඔබගේ 10 වෙනි භාවයේ තුල. මේ ග්‍රහ මාරුවීම් දෙකම කුම්භ ලග්නෙන් උපන් ඔබට ඉතාමත් සුබඵල ඇති කරන ග්‍රහ මාරුවීම් දෙකක් හැට සඳහන් කරන්න පුළුවන්. මොකද ඔබගේ බුධ ග්‍රහයා 10 වෙනි භාවයට පැමිණීම ඔබගේ ජීවිතයේ ආර්ථිකමය වශයෙන් රැකියාමය වශයෙන් බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔබ රැකියා ව්‍යාපාර ස්වයං රැකියා ඔබගේම කියලා යම් කිසි වෙළඳ ව්‍යාපාරයක නිරත වෙන කෙනෙක් නම් ඔබට ඉතාමත් හොඳයි මේ කාලය. ඔබගේ ඒ දේවල් පහසුවෙන් ඔබට කරගන්නට සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ඇති කරනවා. ඒ වගේ මේ දේවල් ඔබට ඒ සඳහා ඔබට අවස්ථාවන් ගණනාවක් උදා වෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් වෙළඳ ව්‍යාපාර කටයුතු පැත්තෙන් ගත්තොත් මේ කාල සීමාව ඉතාමත් හොඳයි. මේ විශේෂයෙන් මේ බුධ 10 වෙනි භාවය තුල ගමන් කරන කාල සීමාව නැත්නම් මේ ග්‍රහ මාරුවීම් පවතින කාල සීමාව. ඒ වගේම සඳහන් කරන්න ඕන බුධගේ මහදසාන්තර දසා හෝ ගුරුගේ මහදසාන්තර දසා තත්ත්වයක් ගත වෙනවා නම් තමයි මේ කියන දේවල් ඔබට මේ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සාමාන්‍ය ඵල තමයි ඇති කරන්නේ. ඒ වගේම තමයි ගුරු ග්‍රහතුමා කේන්ද්‍රයේ ලග්න භාවයට පැමිණීම දෝෂ භංග යෝගයක් යෙදෙන අතර ඔබට විශේෂයෙන්ම ඔබගේ ටිකක් සංචාරයේ ගමන් බිමන් ඇවිදලි ගතිය තරමක් වැඩි වුණත් ඔබට සාමාන්‍ය වාසනාවන්ත භාවය ඇති කරන පිහිටීමක්. ඉතින් ඒ වගේම තමයි යම් ආකාරයක හිතේ ඔබට ඔබගේ ආර්ථිකය සම්බන්ධ බියකුත් ඇති කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. සමහරට තමන්ගේ ආයෝජනය කරන මුදල් තමන්ට ලැබෙයිද නැත්නම් මේවා පව ගන්නට පුළුවන් වේද නැත්නම් මට මේකෙන් ලාභයක් වේද අලාභයක් වේද වගේ අර දෙගිඩියාවකින් පොඩි බයකින් පොඩ්ඩක් කටයුතු කරන්නත් මේ කාලය තුළ සිද්ධ වෙනවා. මොකද හේතුව ඔබ විවිධ වූ ආයෝජන කටයුතු වලට සහ මුදල් සම්බන්ධ කටයුතු වලට මේ කාලය තුළ වැඩිපුර අත ගහන නිසා. ඉතින් අත ගහන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ඊටම හොඳයි කොහොමත් මේ කාලේ බය වේතු කාරණයක් නැහැ. ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබට මේ විදිහට ඔබගේ උපත්ති කේන්ද්‍ර ග්‍රහ පීඨින් තවත් බලවත් නම් මේක ඉතාමත් හොඳ ඵල ඔබට ලැබෙන කාලයක්. ඉතින් ඒ නිසා කුම්භ ලග්නෙන් උපන් ඔබ මේ දේවල් සම්බන්ධව ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවන් සහ දරුවන් සම්බන්ධ කටයුතු කාරණාවන් වගේම ආර්ථික සම්බන්ධ කටයුතු කාරණාවන් වලටත් බාධාවක් ඇති කරන්නේ නැහැ කුම්භ ලග්නෙන් උපන් ඔබට. ඒ සම්බන්ධවත් ඔබට සුබ ඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් විවාහ කටයුතු උනත් ඔබට මේ කාලය තුල සැලසුම් කරගන්න සහ ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගන්නට පහසුවෙන් පුළුවන් වෙන කාලයක්. ඉතින් ඒ හින්දා ඒ සඳහා උත්සාහ කරන්න කියන එක මතක් කරනවා. ඉතින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ ගුරු ග්‍රහතුමා 12 වෙනි භාවයට ලග්නාධිපති සහ 10 වෙනි භාවාධිපතිව පැමිණෙනවා. අප්‍රේල් මාසයේ 13 දක්වා මේ ග්‍රහ මාරුව පවතිනවා. ග්‍රහ ගෝචර ගමන පවතිනවා. ඒ වගේම තමයි බුධ ග්‍රහතුමා 7 සහ 4 ආධිපතිව 9 වැන්නේ ගමන් කරනවා දෙසැම්බර් මාසයේ 10 දක්වා කාලය. ඉතින් මීන ලග්නෙන් උපන් ඔබට මේ ගෝචර ගමන මේ ග්‍රහයින් දෙදෙනාගේ මේ ඊතරම්ම යහපත් තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. විශේෂයෙන් ඔබට දුර බැහැර ගමන් බිමන් විදේශ සංචාර විදේශ කටයුතු සම්බන්ධව ඔබ බලාපොරොත්තු තියන් හිටියා නම් ඒ දේවල් වලට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේ කාලය තුල. ඉතින් ඒ ගමන් බිමන් කල් යන්නට හෝ ඔබට ඒ සම්බන්ධව තරමක් තවදුරටත් ප්‍රමාද වීම යෙදීමේ ඉඩකඩක් පවතිනවා මේ කාලය තුල. ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයටත් තරමක් බාධා කරදර ඇති කරන්න පුළුවන්. ඒ දේවල් තරමක් පසුගාමී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම දේවල් දරවල් ඉදි කිරීම වගේ කටයුතු කරන අයටත් ඒ වගේම බාධා කරදර ඇති කරනවා
වගේම ඒ වගේ මුදල් හදල් සම්බන්ධ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීමේ ඉඩකඩක් මේ කාලය තුල තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ ස්ථාන මාරුවීම් පදිංචි වෙනස් වීම වගේ දේවල් වලටත් මේ කාලය තුල වැඩි ඉඩක් පවතිනවා. වගේම මානසික වශයෙන් තරමක් අසහනකාරී බව, අවුල් ගතිය, ව්‍යාකූල ගතිය තරමක් මේ කාලය තුල වැඩි කරන්න පුළුවන්. ඒ නිසා දුරදිග හිතලා බලලා බුද්ධිමත්ව මේ කාලය තුල ගන්න තීරණ ගන්න කියලා මම ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහතුමා කේන්දරයේ 12 වෙනි භාවය තුල ගෝචර ගමන් කිරීමත් ඔබට බලාපොරොත්තු නැති විදිහේ කරදර බාධක සහ මානසික ව්‍යාකූලතාවය, මානසික අසහනකාරී තත්ත්වයක් ඇති කරන බව තමයි කියන්නට ඕන. විශේෂයෙන් ඔබගේ ගුරු මහදසා අන්තර්දසා, බුධ මහදසා අන්තර්දසා ගත කරනවා නම් තමයි මේ කියන දේවල් ඒ විදිහට ඔබට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් වෙනත් ග්‍රහයෙක්ගේ මහදසා අන්තර්දසා ගත වෙනවා නම් මේ දේවල් වල බලපෑමක් ඇති වෙන්නේ නැහැ ඒ තරම්ම. ඉතින් කොහොම වුණත් ඔබට ඒ ආකාරයේ මහදසා අන්තර්දසා ගත වෙනවා නම් මේ ග්‍රහයින්ට අදාළව මේ කියන දේවල් ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන් ඔබගේ ඉන්න තැන විශේෂයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් රැකියා ස්ථානය තුළ බොහොම ප්‍රවේශමට ඔබ ගනුදෙනු කරන්න ඕන. අස්සංයදීමේදී, ගිවිසුම් ගත වීමේදී, විවිධ දේවල් වලට අනුමැතිය දීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕන මේ කාලය තුල. මොකද ඔබ ඒ ගන්න ආව තීරණ නිසා යම් ආකාරයක පසුකාලීනව ඔබට ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා. ඒ වගේම තමයි මුදල් හදල් සම්බන්ධ ගනුදෙනු වලදී ගොඩක් පරිස්සම් වෙන්න. ඔබට මුදල් නාස්ති වීම වැඩි මේ කාලේ. ආර්ථික මේ වශයෙන් ඔබගේ තැන්පත් ධනෙ වියදම් වෙන්නට හෝ එන ආදායම අඩු වෙන්නට හෝ ඔබගේ තැන්පත් ධනෙ වියදම් වීම තුළ ආර්ථික මේ වශයෙන් යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් මේ කාල සීමාව තුළ ඇති කරනවා. වගේ මේ මානසික වශයෙන් ඔබට යම් ආකාරයක අසහනකාරී විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ලබා ගන්නට තියෙන මුදල් හදල් සහ ණය ගනුදෙනු වගේ දේවල් තරමක් ප්‍රමාද වෙන්නට ඕනේ. ඒ දේවල් වල ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන් මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් මීන ලග්නෙන් උපන් ඔබ සම්බන්ධයෙන් මම හිතන්නේ බොහෝ කරුණු කාරණා කතා කරා. ඉතින් මේ ගැන වැඩි අවධානය යොමු කරන්න. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.